हालेलुया स्वामी से यहां तो कितने में अलंकार होते प्रीति सिनो स्वामी का भी है हालेलुया हालेलुया प्रीति दिन मुना तो बढ़ती है नोने सिना हवा इनांग इनावला के प्रीति माता वसाक किया हालेलुया उदात पुरुषार्थ आदि उदेवी अनुहा से उन्हा से यहां पर सेने बांधते अपने जीवित समाहर अवस्थावली देवाल कितना है कि नेटुएला आते बेनो थी नेटुएला आते बेनो कि ना गुलाम जीवित स्वामी से एद्दी लबागत वो देवाल दें बड़ा कवस्थावली अहिमेला आते बेनो सेने बांधते और बड़ा कथा करने ने ये वो देवाल नेवा तो बे जीवित ऐदला गाने को मत केला हालेलुया हालेलुया सो उबगे जीविते कुमर तात्व का पातला आते बेनो देवियानो हंसेवा गेन पड़ुआ उदाहरण देवमालिका व सलमोन तुली देव्यानो हंस कोटने गुआ नमुते का सत्रा खड़ला दादी नवतवार इस्रा ने हमें यार नेकिन लायक कोटने गुआ हालेलुया एक आए के नाव स्वामी नहंसे हालेलुया सेने वहंते योगम दें देवियान वहंसे गेंटे अनो एवगे ए तावकालिक देवमालिका अपने में सदाकालिक देवमालिका केदा उन्हांसे के सेने का सम उन्हांसे राज्यकरण नव मालिका व हालेलुया सेने वहंते सत्रा कुमन आकार देवल खड़ा दामला दिब्बात बिदर दाल दिब्बात ඔබට පුළුවන් ඉස්සියාල නැවත ගේන්න ස්වාමීන් වහන්සේ හපාත් හalleluya හalleluya සෙනෙහවත් එක්තර අවස්ථාවකදී එලීෂා ගෝලෙක් ඔහු යම් පොරවකින් අතු කපද්දී ඔහුගේ පොරව වැටෙනවා කොහෙටද මේ වතුරට යවස්සද ඔහු එලියට මොරගස්සද එලීෂාට මොරගස්සදී එලීෂා එක ගේනවා හalleluya යෝගේ සෙනෙහවන්තේ ඔබගේ ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙලා තියෙන පුළුවන් නමුත් දෙවියන් වහන්සේ දේවල් නැවත ඔබේ ජීවිතේට ගේන්නට යනවා හalleluya ස්වාමීන් වහන්සේ වගේන්නට යනවා එලීෂා ඒ ජේසුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේ ඒ දේවල් ඔබේ ජීවිතේට ගේන්නට යනවා ස්වාමීන් වහන්සේ හපා සෙනෙහවන්ත ක්‍රියාපොතේ අපි මේ උදෑසන කාලේ මේ ක්‍රියාපොත ශුද්ධ ලූක්තුමා විසින් ලියන්නේ අලුත් ගිවිසුමේ හිටපු අන්‍ය ජාතික ඒ කියන්නේ යුදෙව් නොවන කතුරුවරයා දෙන්නෙක් ඉන්නවා යුදෙව් නොවන කෙනෙක් තමයි පිලිප් කියලා කියන්නේ සෙනෙහවන්තේ ඊශ්‍රායල් නමක් නෙමෙයි. ඉතින් පිලිප් කියන ගෝලයා විශ්වාස කරන ඔහු අන්‍ය ජාතික කෙනෙක් කියලා. ඒ වගේම ක්‍රියාපොතේ මේ ක්‍රියාපොත ලියන එක්කෙනා ශුද්ධ ලූක් ඔහු අන්‍ය ජාතික කෙනෙක්. නමුත් ඔහු ජේසුස් වහන්සේ පිළිගත්තා. හalleluya ඔහු වෛද්‍යවරයෙක්. මේ ක්‍රියාපොත ලියන්නේ ක්‍රියා කියන එක අදහස් කරන ඇක්ට්ස් සෙනෙහවන්තය ශුද්ධාත්ම වහන්සේ උන්වහන්සේගේ අපොස්තලු රවා කරපු ක්‍රියාවල් තමයි ඔබට මේ ක්‍රියාපොතේ සඳහන් වෙන්නේ. හalleluya සෙනෙහවන්තය මේ ක්‍රියාපොත කියන එක අනිත් ඔක්කොම පොත්වලට අවසානයක් වුණා නමුත් ක්‍රියාපොතට අවසානයක් නැහැ. ඒක එදා පෙන්තකොස් අවසේ පටන් ගත්තදී අද වෙනකන් ගමන් කරමින් සිටිනවා. ඒ ශුද්ධාත්ම වහන්සේ අපොස්තලුන් කරන ක්‍රියාවල් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. සෙනෙහවන්තය මේ ක්‍රියාපොතේ අපි 11 වෙනි පරිච්ඡේදයට පැමිණෙද්දී 12 වෙනි පරිච්ඡේදයේ සෙනෙහවන්තය දේවචනේ කියනවා ඒ කාලේ පමණදී හෙරෝද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට අතදී ගොලේය. ඔහු යොහන්ගේ සහෝදරෝ යාකෝබ් කඩුවෙන් මැරුවේ කියලා කියනවා. ඊට යුදෙවරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේතුරු සැල්ලුවේය. ඒ කාලේ මුහුන් නොමසි රොටි කන දවසය. සෙනෙහවන්තේ ක්‍රියාපොතේ අපි දකිනවා සභාවට ලොකු පීඩාවක් එනවා. ඒ තමයි හෙරෝද් අල්හලා යාකෝබ්ම මරලා දානවා. යාකෝබ් කියලා කියන්නේ සෙනෙහවන්තය ඉතා බලවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය හිටියා ඒ කාලේ දාසේ. සෙනෙහවන්තය ඔහු යොහන්ගේ සහෝදරෝ යාකෝබ් මරලා දානවා. යොහන්ගේ සහෝදරයා සෙනෙහවන්තය කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලේ. ඔහු මරලා දැම්මට පස්සේ යුදෙවරු මේකට හරි සන්තෝෂ වෙනවා. මේ යුදෙවරුන්ව සන්තෝෂ කරන්න හිතාගෙන සෙනෙහවන්තය හෙරෝද් මොනවද කරන්නේ? පේතුරුස්ව තලලා හිරගේ දැම්මා කියලා කියනවා. සෙනෙහවන්තය ඔබ දන්නවද මේ ස්ථානයේ මේ යාකෝබ් නැති සභාවට ලොකු පීඩාවක් එනවා. ඒ වගේම සෙනෙහවන්තය යාකෝබ් මේ ස්ථානයේ මැරෙනවා. මේ යාකෝබ්ගේ මරණය සෙනෙහවන්තය මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. මෙලෙස අකාල මේ විදිහට
මනුෂ්‍යයන් මැරණ එක. සෙනෙහවන්තය ඔබ දන්නවද ඇයි මම ඔබට එහෙම කියන්නේ? හේතුව සෙනෙහවන්තය ඒ සභාවට දෙවියන් වහන්සේගේ බලවත් මනුෂ්‍යයන් අවශ්‍යයි. හලෙලූයා. යාකෝබ් වගේ මනුෂ්‍යයන් සභාවට අවශ්‍යයි. සෙනෙහවන්තය ඔවුන් ජේසුස් වහන්සේ ජීවිතේ පූජා දීලා ඔවුන් සුභාරංචි කතා කරමින් මනුෂ්‍යයන්ව දේව රාජ්‍යයට ගෙනීමේ ගොඩ නගමින් සිටිනා දෙවියන් වහන්සේගේ බලවත් දාසීන්. සෙනෙහවන්තය ඒ වගේ දාසීන් මිය යන එක නෙමෙයි දෙවියන් වහන්සේ කැමැත්ත. ඒ වගේ දාසීන් දෙවියන් වහන්සේගේ බලයෙන් ක්‍රියා කරන එක. හලෙලූයා. සෙනෙහවන්තය නමුත් මේ ස්ථානට අපි දකිනවා මේ යාකෝබ්ට මේ කාටද හෙරොඩ්ට පුළුවන් වෙනවා යාකෝබ්ට මෙලෙස පහරක් එල්ල කරන්න. සෙනෙහවන්තය ඔබ දන්නවද මේකට හේතුව වෙන්නේ මොකද්ද කියලා? මම ඔබට කියන්නේ මේක යාකෝබ්ගේ මරණය දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි කියලා. සෙනෙහවන්තය ඔබ දන්නවද මේ අවස්ථාවේදී හෙරොඩ් පේදුරුව හිර කරනවා. නමුත් පේදුරු කියන කෙනාව දේවදූතයන් ඇවිල්ලා බේරනවා. එතකොට සෙනෙහවන්තය ඇයි යාකෝබ් බේරුවේ නැත්තේ? සෙනෙහවන්තය උන්වහන්සේ යාකෝබ්ට මරන්න ඉඩ හරිනවා. ඒ වගේම පේදුරුව ගලවනවා. සෙනෙහවන්තය ඉතින් උන්වහන්සේට තිබුණා එතන පේදුරුවත් ගලවන්න. සෙනෙහවන්තය නමුත් උන්වහන්සේ පේදුරුව ගැලෙුවේ නැහැ. අපි තේරුම් ගන්නට අවශ්‍යයි සෙනෙහවන්තය දෙවියන් වහන්සේ අපේ ජීවිතේ ක්‍රියා කරන්නව ආකාරයන්. හලෙලූයා. සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේගේ දාසයෙක් කියලා නම තියාගත්තා කියලා එහෙම නැත්නම් අපි කිතුණු සෙනගක් හැටියට නම තියාගත්තා කියලා දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ක්‍රියා කරන ක්‍රමයක් තිබෙනවා. ඔබ දන්නවද සතුරාට පහර දෙන්න අවශ්‍ය වුණාම සෙනෙහවන්තය සතුරා පහර දෙන්න උපයෝග කරන එක දෙයක් තමයි අපේ ජීවිතේ දෙවියන් වහන්සේ තිබෙන සම්බන්ධතාවයෙන්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ තිබෙන යාචා ජීවිතේට මේකට පහර දෙනවා සෙනෙහවන්තය. මේකට පහර දීලා තමයි සතුරා උත්සාහ කරන්නේ අපේ ජීවිතේට පහර දෙන්න. ඔබගේ ජීවිතයේ යාච්ඡාව හොඳට තියෙද්දි සෙනෙහවන්තය සම්බන්ධතාවය හොඳට තියෙද්දි සතුරාට කිසිම අවස්ථාවක බෑ ඔබගේ ජීවිතේට ඇතුල් වෙලා පහර දෙන්න. ඒ නිසා ඔහු මොනවද දන්නවා කරන්නේ? දැන් ඔබගේ ජීවිතේ තිබෙන ආත්මික පැති කඩා දමන්න උත්සාහ කරනවා. ඒ කඩා දැමුවාට පස්සේ තමයි සතුරාට පහර දෙන්න පුළුවන් වෙන්නේ. මෙතන දැන් සෙනෙහවන්තය ක්‍රියාපොතේ එක දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි 11 වෙනි පරිච්ඡේදයේ ඔබ යද්දි සෙනෙහවන්තය 27 වෙනි පදයේ කියන ඒ දවස්වලදී යෙරුසලමේ ප්‍රොපෙතරු අන්තිෝකියට ආවේය. ප්‍රොපෙතරු කියන්නේ අනාගත වතුරු දීමනා තිබෙනවා අය අනාගත වාක්‍යයක් දීමනා තිබෙනවා අය. ඔවුන්ගෙන් අග්ගපස් නම් කෙනෙක් නැගිට මුළු ලෝකයේ මහා සාගතයක් වන්නේ ආත්ම වෙනස්සේ කරුණු කරගෙන දැන්වේය. ඒ වනායි ක්ලෝදියස්ගේ දවස්වල සිදුවිය. එවිට ගෝලයෝ එකිනෙක කෙනා තම තමාගේ පුළුවන්කම හැටියට යුදෙව් විසූ සහෝදරයන්ට ආධාර උපකාර යවන්ට නියම කරගත්තේ. ඔවුන් එසේ කරමින් බාර්නබස් සහ සහෝල් අත වැඩිමාල්ලන්ට ඒව ඇරිය. සෙනෙහවන්තය අපි දකිනවා එක්තරා අනාගත වතුරුවරයෙක් නැකිලා අනාගත වාක්‍යයක් කියනවා මේ ලෝකෙට මහා සාගතයක් එනවා කියලා. සෙනෙහවන්තය ඔබ දන්නවද ඒක ඒ වගේම ආවා. අනාගත වතුරු කෙනෙක් හිටියොත් එහෙම ඒක ප්‍රකාශ කරනවා. දැන් සෙනෙහවන්තය දැන් මේ වගේ කොරෝනා ව්‍යසනයක් එනවා කිව්වා සුනාමිය ආව මේවා කියන්න කවුරුත් හිටියේ නැහැ. අනාගත වතුරු කෙනෙක් ඉන්නවනම් මේවා කියනවා. කිව්වොත් සිද්ධ වෙනවා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. හැබැයි ගොඩක් අය පෝස්ට් දාගත්තා ඇවිල්ලා ආවට පස්සේ අපි කිව්වා කියලා. ඒක එහෙම නෙමෙයි මේ සෙනෙහවන්ත ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. මේ අනාගත වතුරු සාගතේ එන්නට ඉස්සලා කියන මේ සාගතයක් එන්නට යනවා කියලා. සෙනෙහවන්තය. ඒතර ඔබ දන්නවද ඒක කිව්වට පස්සේ ඒ වගේ මේක ඉෂ්ට වෙන්නත් ඕනේ. ඒ වගේ මේක ක්ලෝදියස්ගේ දවස්වලදී මේක ඉෂ්ට වුණා කියලා දේ වචනේ කියනවා. සෙනෙහවන්තය ඔබ දන්නවද මේ අවස්ථාවේදී සෙනග මොනවද දන්නවා කරන්න ගත්තේ? සභාව එහෙට මෙහෙට ආධාර උපකාර කරන්න පටන් ගත්තා කියලා කියනවා සෙනෙහවන්තය. ඒ වගේම ඔහු එසේ කරමින් බාර්නබස් සහ සහෝල් සහ අත වැඩිමහල්ලන්ට ඒව ඇරියෝ කියලා කියනවා. සෙනෙහවන්තය ඔබ දන්නවද යක්ෂ උත්සාහ කරනවා ගොඩක් වෙලාවට අපේ ජීවිත කාර්යබහුල කරන්න. ඕනේ අපේ ජීවිත කාර්යබහුල කරන්න. සෙනෙහවන්තය මොකද අපි කාර්යබහුල වෙද්දී අපේ ජීවිතේට ඔහුට පුළුවන් පහර දෙන්න මොනවද දන්නවද සෙනෙහවන්තය අපේ ආත්මික ජීවිතේ තමයි යාච්ඡාවට. ඔබ දෙවියන් වහන්සේ වෙතර එද්දී සෙනෙහවන්තය ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. හලෙලූයා. දැන් සභාවට ආශිර්වාද වෙලා තිබේ. ඒක උන්ට පුළුවන් වුණ ආධාර උපකාර තැන් වලට යවන්න. සෙනෙහවන්තය සභාව පටන් ගත්තා වගේනේ ඔබ දන්නවා පේදුරු පටන් ගත්ත අවස්ථාවේදී ඔව් දේවමාලිගාවට යාච්ඡා කරන්න යද්දී ඒක කොරෙක් ඉන්නවා. ඒ කොරා බලනවා පේදුරු දිහා මොන හරි ලබා ගන්න. සෙනෙහවන්තය. එතකොට පේදුරු කියනවා මේ කොරාට ඔබ ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදය බැලුවොත් එහෙම රන් රිදී මාළඟ නැහැ කියලා කියනවා. සෙනෙහවන්තය. ඒ කියන්නේ මාළඟ ඔබට දෙන්න දැන් මේ මොහොතේ දෙයක් නැහැ. නමුත් මාළඟ එක දෙයක් තිබෙනවා. ඒ තමයි නාස්රි ජේසුස් වහන්සේගේ නාමය. හලෙලූයා. ඒ නාමෙන් දැන් නැගිටින්න කියලා කියනවා. සෙනෙහවන්තය ඔබ දන්නවා මේ කොරා
අවුරුදු 38ක් කොරේ සෙනෙහවන්තේ. නමුත් ඔබ දන්නවද එක දවසෙම ඔහු නැකිරලා උඩ පැනින්න ගත්තා කියලා කියනවා. හාලෙලූයා. ඔබ දන්නවද නාමය තුල පුදුම බලයක් තිබෙනවා. සෙනෙහවන්තේ. ඒ නාමය තුල ඕන මිනිහෙක් පුදුම කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. මවිත වෙන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. මිනිස්සු පුදුම වුණා ඔහු උඩ පනිද්දී සෙනෙහවන්තේ. හාලෙලූයා. අවුරුදු 38ක් උඩ පැනපු නැති මිනිස්සු උඩ පැන්නා. ඔබ දන්නවා ජේසුස් වහන්සේගේ නාමය තුල තිබෙනවා බලය. ඔබගේ ජීවිත මවිත දේවල් වෙන්න යනවා. හාලෙලූයා. දැන් සභාවට තිබෙන්නේ නැහැ සෙනෙහවන්තය. ඒ කියන ආකාර රත්තරන්, ඒ කියන ආකාර මුදල්. නමුත් ඔබ දන්නවා දෙවියන් වහන්සේත් එක්ක බැඳිලා යද්දි දෙවියන් වහන්සේ සභාවට ආශිර්වාද කරනවා. හාලෙලූයා. ක්‍රිස්තියානි කෙනෙක් සෙනෙහවන්තේ. දැන් සාමාන්‍ය කෙනෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එද්දි මොනවද සිද්ධ වෙන්නේ? කාලයක් ඔහු දෙවියන් වහන්සේට ගමන් කරලා ස්වාමීන් වහන්සේට හොඳ රැකියාවක් දෙනවා. දරුවන්ට දෙවියන් වහන්සේ දරුවෝ දෙනවා. සෙනෙහවන්තේ. ව්‍යාපාර කරන දෙවියන් වහන්සේ ව්‍යාපාර ආශිර්වාද කරනවා. හාලෙලූයා. සෙනෙහවන්තේ. ඔබ දන්නවද? එතකොට මේවා වැඩි වෙද්දී සමහර අවස්ථාවල සමහර මිනිස්සු මොනවද දන්නවද කරන්නේ? සෙනෙහවන්තේ. මේවත් එක්ක කාර්ය බහුල වෙන්න ගන්නවා. මේවත් එක්ක කාර්ය බහුල වෙද්දී ඔබ දන්නවද සෙනෙහවන්තේ යක්ෂයාටත් ඕනේ මේ අතර මිනිස්සුව කාර්ය බහුල කරන්න. ඒ ඔබ දන්නවද ඔබගේ ජීවිතේ හොඳට යාච්ඡාව තියෙද්දි සෙනෙහවන්තේ සතුරට බෑ ඔබගේ ජීවිතේට ඇතුල් වෙලා බාර ගන්න. ඔබගේ ආත්මික ජීවිතේ කඩාවට්ටන්න. ඔබ එක්තරා අවස්ථාවක සෙනෙහවන්තේ එක මිනිහෙක් දුවගෙන එනවා. මේක මේ ස්වභාවික සූ එක. සතු උද්‍යානයේ ස්වභාවික එක. එක කෙනෙක් අරගෙන ගියා කණ්ඩායමක්. ඔයා ගයිඩ් කෙනෙක් අරන් ගියා මේ සූ එක පෙන්නන්න මේ සතු උද්‍යානයේ. එතකොට ටික වෙලාවක් කෙනෙක් කෑ ගහනවා ඔහෙට යන්න බෑ ඔය පැත්තට යන්න එපා කියලා. ඊට පස්සේ එයා කිව්වා ඇයි කියලා. ඔයා ළඟ කොටියෙක් ඉන්නවා යන්න එපා කියලා කිව්වා. එතකොට ඇයි මට කතා කරන්නේ නැත්තේ? එයා ළඟ වෝකි ටෝකි එකක් තිබුණා. සෙනෙහවන්ත වෝකි ටෝකි එකක් තිබුණා. ඉතින් එතකොට එයා කිව්වා ඇයි මට මේකට කෝල් එකක් දෙන්න තිබුණා. මට මේකට කතා කරන්න තිබ්බනේ. එතකොට එයා කිව්වා අපි මැදිරියෙන් ඔබට ගත්තා. නමුත් ඔක ඕෆ්. එතකොට එයා බලපුවම ඒක ඕෆ් වෙලා. සෙනෙහවන්තය. ඔබ දන්නවද අපේ ජීවිතයේ යාච්ඡාව පල්ලහැට වැටෙද්දී සතුරා අපිට පහර දෙන්න යනවා. නමුත් දෙවියන් වහන්සේට අපිට ඒක දන්නන්න ක්‍රමයක් නැහැ. අපිට දෙවියන් වහන්සේ දන්නන්න තිබෙන එකම ක්‍රමය තමයි උන්වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය. සෙනෙහවන්තය සතුරට ඇතුල් වෙන්න ඕන වුණා. ඔබ දන්නවා හොරෙක් වුණත් ගෙදරට එකපාර දවල් එන්නේ නැහැ. ඔහු ඒක ගැන සෙනෙහවන්තය. සමහර අවස්ථාවලදී නොඑක ආකාර විදිහට ඒ ගේ ගැන, ඒ පරිසරය ගැන, මනුෂ්‍යයන් ගැන සමහර සොයා බැලීමක් කරලා වෙලාවල් බලලා තමයි එතන රින්ගන්නේ. මොකද මේක වරදින්නේ නැතුව යන්න. සෙනෙහවන්තය. සතුරත් බයිබලයේ කියනවා සිහියතු අවදිව සිටින නුඹලාගේ විරුද්ධකාරෝ යක්ෂයා, ගොරෝන, සිංහයෙක් වගේ ඔබම යනවා කවුරු ගිලගම් දුවසෝමි. සෙනෙහවන්තය. යක්ෂයා උත්සාහ කරන අපේ ජීවිතේට පහර දෙන්න. නමුත් යා පහර දෙන්න බෑ යාච්ඡාව තියෙන නිසා. නමුත් ඔබ දන්නවද අපේ ජීවිතේට ආශිර්වාද කරත් ඔබ අද කුමන තත්වයක සිටියත් සෙනෙහවන්තය. ඔබ දන්නවද ඔබ දෙවියන් වහන්සේට ගමන් කරපු කෙනෙක් වඩ පත් වුණොත් දෙවියන් වහන්සේ ඔබගේ තත්ත්වය වෙනස් කරනවා. හලෙලූයා. සමහර අවස්ථාවල කල්පනා කරනවා සමහර අය සෙනෙහවන්තය මෙහෙම ඉන්නවා හොඳට. දැන් ඔබ දන්නවද මේ සිස්ටර් රාමහණි දවසක් මට කතා කරලා කිව්වා පාස්ටර් මේ කෙනෙක් ඉන්නවා යාච්ඡා කරගන්න ඕනේ ෆෝන් නම්බර් එක දුන්නට කමක් නැද්ද කියලා. ඊට පස්සේ මම ෆෝන් නම්බර් එක දුන්නා. කිව්වා දෙන්න කියලා. යාච්ඡා කරගන්න ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. හලෙලූයා. අපිට පුළුවන් වෙලාවට අපි යාච්ඡාවල් නැති වෙලාවට අපි යාච්ඡා කරනවා ඕනම කෙනෙක්ට. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. සෙනෙහවන්තය. ඔබ දන්නවද ඊට පස්සේ ඒ කෙනා මට දවසක් කොළඹ දෙවිමහේක ඉඳලා ඉද්දි මට කතා කරා. ඊට පස්සේ මම ඔයාලට දුරකථනයේ යාච්ඡා කළා. ඊට පස්සේ සෙනෙහවන්තය මම මිසස් නමුනේ කෝල් කරලා කියනවා ඔව් කී හිටියේ මේ ගෙදර අයට මම තව ටික දවසක් ජීවත් වෙන්නේ කියලාලු. සෙනෙහවන්තය. එච්චර අධික ලෙස උඩ කොලෙස්ටරෝල් තිබිලා තිබෙනවා. නමුත් ඊට පස්සේ යාච්ඡා කරන බහුවදාම දොස්තර ළඟට ගියාම දොස්තර කියනවා ඔයාලට බෙහෙත් අවශ්‍ය නැහැ අදිදලා කියලා. සම්පූර්ණ සුවයි. ඔබට අහලා බලන්න පුළුවන් ඇයිගේ. හලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. නමුත් සෙනෙහවන්තය. දැන් සභාවේ මෙහෙම හාස්කම් වෙලා ඇතුළට ඇවිල්ලා දැන් සභාවේ ඕන තරම් ඉන්නවා කොලෙස්ටරෝල් පිරිච්ච අය. සීනි පිරිච්ච අය. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. දැන් දෙවියන් වහන්සේ වෙනස් වෙලාද? හලෙලූයා. දැන් ඉස්සර එද්දි සෝනා සීනි. දැන් ඉස්සර වෙද්දි සෝනා කොලෙස්ටරෝල්. සෙනෙහවන්තය. දැන් කොලෙස්ටරෝල් දැන් සීනි ආයෙ පිළිලා. දැන් සෙනෙහවන්තය. දැන් හිතෙන්නේ නැහැ. දැන් මේ අය සභාවට ඇවිල්ලා කාලයක් යද්දී දැන් මේගොල්ලෝ හිතෙන්නේ නැහැ දෙවියන් වහන්සේ සුව කරයි කියලා. ඊටසව දෙවියන් වහන්සේගේ ධර්මයක් හදා ගන්නවා දේව කැමැත්ත කියලා. කියන්නේ ජේසුස් වහන්සේ ආපත්. හලෙලූයා. එහෙනම් දේව කැමැත්ත මේක නම් එද්දිම දෙවියන් වහන්සේ තිබුණා සෙනෙහවන්තේ ලෙඩින්ම තියන්න. දෙවියන් වහන්සේ ට්‍රික් එකක් දැම්මද? මුලින් සුව කරලා ප්‍රකාශ වෙලා ඊට පස්සේ ආයෙ ලෙඩෙක් කරාද බෝ?
දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ රෝණේ අපිට සුවයමයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ඕනේ අපිට ආශිර්වාදයි. සෙනෙහවන්තේ එක්තරා දවසක සහෝදරයෙක් ඇවිල්ලා මේ ෆුල් ෆිට් එකේ සාක්ෂියක් දුන්නා. උදාහරණයක් එයා මොනවද දන්නවද කිව්වේ කියලා. දැනස් කෝල් මේකට ඇවිල්ලා කියන්න කියලා. සෙනෙහවන්තේ ඔහු මේ ස්ථානයට එද්දී කෝටි 2 ගානක ණයකාරයෙක්. ණය වලට පත් වෙලා සිටියා. ඊට පස්සේ සෙනෙහවන්තේ ඔහු ඊට පස්සේ එදා සාක්ෂියක් දෙන්නේ ඔබ දන්න කෝටි 4 ගානක ණයකාරයෙක් වෙලා හිටියා. සභාවේදී කෝටි 2 ගානක ණයකාරයෙක් සාක්ෂිය දෙද්දි කෝටි 4 ගානක ණයකාරයෙක්. දැන් ඔබ කල්පනා කරනවා දැන් දෙවියන්ස් මේක නිදහස් කරලා නැද්ද කියලා. නෑ නෑ. ඔබ දන්නවද? ඔහු කෝටි 2 ණය වලින් නිදහස් වුණා. සෙනෙහවන්ත. හැබැයි කාලයක් ඇද්දී ඔහු සභාවේ අතුරුදහන් වුණා. දැන් අවුරුදු 2ක් විතර ගියාට පස්සේ ආයව සාක්ෂියක් දෙන්න මොනවා කියන්නද? ඉන්න අයට සභාවෙන් යන්න එපා කියන්න ආවේ ඔහු. දැන් ඔහු කියනවා මට කෝටි 4 ගණන් ණයලු දැන්. කියන්නේ ජේසුස් වහන්සේ ආපත් කියලා. ඇයි සෙනෙහවන්තය යන්න ගියා. සෙනෙහවන්ත ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ලෙඩ කරන්නේවත් දෙවියන් වහන්සේට ප්‍රශ්න වලට ඇදලා දාන්නවත් ඕනේ නැහැ. නමුත් සතුරා දානවා කොහොමද කිතුනට පාර දෙන්නේ කියලා. සෙනෙහවන්තේ ලෙඩින් ඉන්න එක දේව කැමැත්තන දෙවියන් වහන්සේගේ මුලින් ඉඳලම සුව කරන්නේත් මුලින් සුව කරන්නේත් නැහැ. දෙවියන් වහන්සේ මුලින් ආශිර්වාද කරන්නේත් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන සෙනෙහවන්ත මොනවද මේ සභාවට මෙතන පීඩාව එන්න හේතුව? දෙවියන් වහන්සේ පේදුරුලව දැම්මම හිරගෙවල් වල ඊට ඉස්සල්ලා පූජකගේ මවිතුණා. මොකද හිරගෙදර ගිහලා හිරගෙවල් ලොක් කරලා තිබුණා. නමුත් පේදුරුල ඇතුළේ හිටියේ නැහැ. සෙනෙහවන්තය. නමුත් යාකෝබ අල්ලගත්තට පස්සේ යාකෝබ මරන්න පුළුවන් වුණා. එච්චර බලයක් මේ හෙරොඩ්ට පුළුවන් වුණා. හෙරොඩ්ගේ පිටිපස්සේ හිටියේ යක්ෂයා. හෙරොඩ්ගේ පිටිපස්සේ හිටියේ සාතන්. උඩ පුළුවන් වුණා මේ මිනිස්සුන්ට අත ගහන්න. සෙනෙහවන්ත මොකක්ද දන්නවද? සභාවට ආශිර්වාද දෙද්දී අනාගත වාක්‍යයක් ආවා. සෙනෙහවන්ත මෙව වෙන්න යනවා කියන නමුත් මේ අනාගත වාක්‍ය විමසෙව්වේ නැහැ. ඔබ දන්නවද අද සභාව තුළ තියෙන ෆේල් වෙච්ච තැනක් අනාගත වාක්‍යයක් ආවම අනාගත වාක්‍ය විමසලා බලන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේගෙන්ද මේක යක්ෂයාගෙන්ද? එහෙම නැත්නම් සෙනෙහවන්ත මේක මානසිකද මේක ආත්මිකද? ඒ වගේම මේක අනාගත වාක්‍ය උනා කතා කරලා පස්සේ මේක කොහොමද වෙන්නේ යන්නේ? ඒක කිසිම දෙයක් නැහැ. සමහරට අනාගත වාක්‍ය කියලා එහෙම යනවා ඊට පස්සේ වෙන්නේත් නැහැ. ඒකද ජීවිතේ රහලත් නැහැ. පාස්ටර්කට ගිහලා පාස්ටර් කොහොමද මේකට මං යන්නේ කියලා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. විමසීමක් නැහැ. දැන් මේ අනාගත වතුර ඇවිල්ලා කිව්වා වෙනවා කියලා. නමුත් ඔහු කිව්වේ නැහැ කවදද මේක වෙන්න යන්නේ කොහොමද කියලා. සභාව ඉක්මනට කලබල වුණා සෙනෙහවන්ත. මේක පස්සේ කාලෙක වෙනම රජ කෙනෙක්ගේ කාලයක ආවේ මේ අනාගත වාක්‍ය. සභාව ඉක්මනට කලබල වෙලා ඔහු සමාජ සේවය පටන් ගත්තා. සමාජ සේවය හොඳයි. සෙනෙහවන්ත සමාජ සේවය වරදක් නෙමෙයි. ක්‍රිස්තියානි සභාව හරි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම ගොඩක් ඈත තියාගෙන වැඩ කරන්න ගත්තොත් ඒක මිනිස්ට්‍රි නෙමෙයි. ඒක සමාජ සේවය වෙනවා. ඒක නිකන් අර සාමාන්‍ය මිනිස්සු කරනවා වගේමයි. මොකද කිතුණුවගේ ප්‍රධානම දේ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ තිබෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයේ මූලික කරගෙන තමයි අනිත් දේවල් කරන්න යන්නේ. හාලෙලූයා. නැතුව ඒකයි ජේසුස් වහන්සේ සෙනෙහවන්තේ මාර්තාගේ නිවසේදී මාර්තාට කියන ඔබ බොහෝ දේවල් ගැන කලම්බුල ඉන්නේ මාර්තා. ඔබට කෑම හදමින් ඉන්නවා. ජේසුස් වහන්සේ කියන මාර්තා ඔබ හොඳ වැඩක් කරන්නේ. හරිද? ඔබ නෑ ජේසුස් වහන්සේ මාර්තා ඔබ නලංගු වෙලා නිකන්. එකයි ඕන වෙන්නේ. ඒ තමයි මගේ පාමුල ඉන්න එක. හලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. මගේ හඬ අසන එක. ඔබ දන්නවා සෙනෙහවන්තේ. මාර්තා කෑග ගහ උයව හිටියා. මරියා කවුද? මරියා ජේසුස් වහන්සේ පාමුල වචන අසහස හිටියා. ඔබ දන්නවා සෙනෙහවන්තය. දැන් මාර්තා කෑම හදන නොදෙනව කාටද? ජේසුස් වහන්සේට වගේම පාමුල ඉන්න මරියටත්. හලෙලූයා. ඔබ බය වෙන්න එපා දෙවියන් වහන්සේගේ පාමුල ඉන්න සෙනෙහවන්තය. මේ ලෝකේ බය බැන හැරි ඔබට වැඩ කරයි. හලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය ඔබ දන්නවද මේ ඉතින් මේ සභාව සෙනෙහවන්තේ ගොඩක් කාර්යබහුල සිත් වුණා. එය මේක විමසුවේ නෑ. ඒගොල්ලෝ එහෙට මෙහෙට ආධාරය යවන්න ගත්තා. සෙනෙහවන්ත යක්ෂයට අවස්ථාවක් හම්බුණා. ඇයි මම ඔබට කියන්නේ මෙතන යාච්චාව වැටුණාමයි කියලා. සෙනෙහවන්තේ බයිබලයේ කියවද්දි බයිබලයේ කියනවා දැන් පේදුරු අරන් ගියාට පස්සේ පේදුරු සභාවට ප්‍රධානම බලවන්තම නායකයෙක්. සෙනෙහවන්තේ පේදුරු අල්ලගෙන ගියාට පස්සේ 6 වෙනි පදේ කියනවා හෙරෝද් පිටතට ගෙනෙන්න සිටි දාට ප්‍රථම රාත්‍රියේ පේත්‍රස් දම්වැල් දෙකකින් බඳුන් ලැබ හේවායෙන් දෙදෙනෙකු මැද නිදා වුණේය. බයිබලයේ කියනවා සෙනෙහවන්තය
පේදුරු අල්ලගෙන ගිහිල්ලා දැම්මට පස්සේ හිරගෙදරට මොනවද වෙලා තියෙන්නේ? පේදුරු සෙනෙහවන්තේ නිදි. හේවයින් මැද නිදි. සාමාන්‍යයෙන් සෙනෙහවන්ත අපිට නිින්ද යන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට අනුව පේදුරු වගේ නායකයෙක් එවැනි ක්‍රූෂල් මොමන්ට් එවැනි අමාරු තැනක නිදා ගන්න මිනිසෙක් නෙමෙයි. එයිම ඔබට එහෙම කියන්නේ එක්තරා දෙන්නෙක් හිටියා සෙනෙහවන්ත පාවුල කියලා. සීලස් කියලා කියන්නේ. දෙවියන් වහන්සේ තවත් කැඳවු අපොස්තලවරු. ඔබ දන්නවද මේ අය සෙනෙහවන්තය යාච්ඡාවට යද්දී එක ප්‍රදේශයකට එක ගෑනු ළමෙක් තුල හිටිය ශාස්ත්‍ර කියන ආත්මයක්. මේ ගෑනු ළමයා ඔබ ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදය බැලුවොත් ඔබට මේක දකින්න පුළුවන්. මේ ගෑනු ළමයා මේ පැත්තේ සුභාරංචි කියන තහනම්. ඊට පස්සේ මොනවද දන්නව කරේ? මේ ගෑනු ළමයා කෑ ගහන්න ගත්තා මේ දෙවියන් වහන්සේ ගැලවි ප්‍රකාශ කරන දෙවියන් වහන්සේගේ මනුෂ්‍යෝ කියලා. සෙනෙහවන්ත ඔබ දන්නවද ඒක ඇයි කරේ කියලා? එතන මේ පාවුලයි සීලස් ඉක්මනට අයින් කරන්න ඕනකම තිබ්බා යක්ෂයාට. මොකද යාචනා කරන මිනිස්සු යම් ප්‍රදේශයක හිටියොත් දෙවියන් වහන්සේ යමක් කරන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. පාවුලු සීලසම ගැලවි ප්‍රකාශ කරන්න ගත්තේ නැහැ. නමුත් මෙයා කෑ ගහන්න ගත්තා ගැලවි ප්‍රකාශ කරන මිනිස්සු කියලා. එතකොට මේ ප්‍රදේශය තුර ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද එතන සුභාරංචි කියන තහනම් ප්‍රදේශයක හිටියේ. සෙනෙහවන්තේ දැන් පාවුලු මේක යද්දි පාවුලට තේරුණා මේ ආත්මය අශුද්ධ ආත්මයක්. මේක යක්ෂ ආත්මයක්. සෙනෙහවන්තේ හැබැයි හරියටම කිව්වා ඔබ දන්නවද යක්ෂයා සමහර සෙනෙහවන්තේ යක්ෂයාත් කියන මනුෂ්‍යයන්ට සමහර දේවල් දෙවියන් වහන්සේ දේවල් දිඩෑරලා තිබෙනවා සමාජ ලෝකයේ තුල. ඇයි දන්නව සෙනෙහවන්තය යක්ෂයා දේවල් කියනවා සෙනෙහවන්තේ ඒ දේවල් දිඩෑරලා තිබෙනවා කීතුරුවන් පරීක්ෂා නොවැඩි දෙවියන් වහන්සේත් ඒ ගමන් කරන පිණිස. හලෙලූයා. හලෙලූයා. ඒවා තියෙද්දි ක්‍රිස්තියානියා ඒව පස්සේ දුවන්නේ නැහැ. ක්‍රිස්තියානියා යන්නේ මේ වලින් ගැලවිලා ජේසුස් වහන්සේ පස්සේ. හලෙලූයා කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. සෙනෙහවන්ත ඔබ දන්නවද ඊට පස්සේ පාවුල් මේ ශාස්ත්‍ර කියන ආත්මය දුරු කරලා දැම්මා. එදා ඉඳලා මේ ගෑනුලමට ශාස්ත්‍ර කියන්න බැරුව ගියා. දැන් මේ ශාස්ත්‍ර කියන මේ ගෑනුලම පාවිච්චි කර එක්තරා කණ්ඩායමක් සෙනෙහවන්තය. මේ අය ශාස්ත්‍ර කිව්වම සල්ලි ගන්නවා මේගොල්ලෝ තමයි මේකෙන් ජීවත් වුනේ පොසත් වුනේ. නමුත් දැන් මෙයාට ශාස්ත්‍ර කියන්න බෑ. ඔබ දන්නවද ශාස්ත්‍ර කියන අය ඔක්කොම ශාස්ත්‍ර කියන්නේ යක්ෂයාගේ. දැන් නම් කියන අය ශාස්ත්‍ර කියන්නේත් නෑ. දැන් කියන්නේ ඔක්කොම බොරු. කී පාරක් දිනනවා කියලා කී පාරක් මිනිස්සු වැරදුනාද? කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. සෙනෙහවන්තේ මේවා ඉතින් අහහත් මිනිස්සු යනවා කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. කියන්නේ සෙනෙහවන්තේ ඔබ දන්නවද ඉතින් මේ අවස්ථාවේදී දැන් මේගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් ඇති කරලා ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ කියනවා පාවුලට සීලස්ට කෝටු වලින් පහර දුන්නා කියලා. හොඳටම මේ කෝටු වලින් පහර දුන්නා කියලා කියන පොඩි ළමයින්ට වේවල් වලින් ගහනවා වගේ නෙවෙයි. සෙනෙහවන්ත එදා තිබුණා ඒ යම් දඬුවමක් මේ කෝටක් ගහද්දි මේ කකුල් පැලෙනවා. ලේ එනවා. ඒක හරි අමාරුයි. ඒක සෙනෙහවන්තේ කීප වරක් මේක කරනවා. මේ විදියට පහර දීලා සෙනෙහවන්තේ වස්ත්‍ර ඉරා දමලා කෝටු වලින් දාලා උංග දැම්මා මධ්‍යම රාත්‍රී උංග දැම්මා හිරගෙදරකට. හිරගෙදරකට දැම්මේ පාද සෙනෙහවන්ත යදම් වලින් බැඳලා නිකන් දැම්මේ නැහැ. මොනවද කිය 16 කියනවා සෙනෙහවන්ත උන්ට බොහෝ පහර දුන්නාන් පස්සේ නිකන් නේ බොහෝ පහර දුන්නාන් පස්සේ හිරගේ දමා ප්‍රවේශමේ රැකවල් කරන්නට හිරගේ මුලාදැනියට අඩ කරා කියලා කියනවා. සෙනෙහවන්ත මොනවද කියන්නේ හිරගේ දාලා කියනවා හිරගෙදර මුලාදැනියට අනක් දීලා තියෙනවා ප්‍රවේශමේ මේගොල්ලෝ ආරක්ෂා කරන්න කියලා. සෙනෙහවන්තේ නමුත් ඔබ දන්නා මෙච්චර ගහලා තියෙද්දි දැන් සමහර අවස්ථාවල සමහර ගෙදර ඇවිල්ලා වැඩ කරලා දැන් ඇවිල්ලා මහන්සිය කියලා ඇදට වැටෙද්දි පාවුල් සීලස් ගුටි කාලා මොනවද දන්නව කරේ? හලෙලූයා. සෙනෙහවන්ත ඊළඟ පදේ මාත් එක දාන්න. නමුත් මධ්‍යම රාත්‍රියේ පමණදී පාවුල් සීලස් යාචනා කරා කියලා කියනවා. සෙනෙහවන්ත ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ මිනිස්සු කියන්නේ නිකන් අය නෙමෙයි. මොන දේවල් ආවත් එයා දෙවියන් වහන්සේ ඉදිරියේ දැන ගහනවා. මොන දේවල් ආවත් එයා දෙවියන් වහන්සේ ඉදිරියේ සෙනෙහවන්තය. හලෙලූයා. දෙවියන් වහන්සේගේ නාමය ඔසවනවා. මොකද ඒ දන්නවා මේ රහස. ඒගොල්ලෝ දන්නවා මේ පොළවේ දෙවියන් වහන්සේගේ බලය ගලන්ට නෑ. සෙනෙහවන්ත දෙවියන් වහන්සේගේ මිනිස්සු දන නමනකම්. දෙවියන් වහන්සේගේ මිනිස්සු යාචනා කරනකම්. සෙනෙහවන්තය ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ බලය පොළවේ ගලන්ට තිබෙන එකම දේ තමයි ඔබ දන්නවද දෙවියන් වහන්සේත් එක්ක පවත්වන්නා වූ යාචනාව. එදා පාවුල් එදා රාත්‍රියේ දැන් මේ ඔබ දන්නවද පේදුරුට මේ වගේ කෝටු වලින් ගහලා තිබ්බේ නෑ සෙනෙහවන්තය. පේදුරුගේ මේ වගේ ඇඳුම් ඉරලා තිබෙනවා. ඌ අල්ලලා නිකන් හිරගෙදර දාලා තිබ්බ විතරයි. නමුත් ඔහු නිදි.
සෙනෙහවන්ත ඔබ දන්නවද පාවුලු නමුත් රාත්‍රී යාච්ඡා කළා. ඒතර පේතුරු නිදාගත්තගේ මොනවද දන්නවද ඒ කාලේ පෙන්වන්නේ සෙනෙහවන්ත ඒ කාලේ සභාව තුල යාච්ඡා වැඩිමක් සිද්ධ වෙලා තිබුණා. අද දන්නවා සෙනෙහවන්ත සභාවේ බොහෝ දේවල් නැති වෙලා නැවත අය ලෙඩ වලටපත් වෙලා ආර්ථික ප්‍රශ්න වලටපත් වෙලා ණය දුරුස් වලටපත් වෙලා සෙනෙහවන්ත නොයෙක් දේවල් කඩා වැටිලා පවුල් වල ප්‍රශ්න ලක් වෙලා තිබෙන්නේ මොකද දන්නවද හේතුව පේතුරුයි හිරේ ගියේ. ඇයි යාකෝබ් මැරුණේ? සභාවේ යාච්ඡා වැඩුණා. අද සෙනෙහවන්ත බොහෝ අය දෙවියන් වහන්සේගේ බලය දකින්නේ නැත්නම් ඇයි දන්නවද? යාච්ඡා වැඩලා තිබෙනවා. එදා සාගතයක් ලෝකෙට එනවා වගේම අද ලෝකෙට ආවා කොරෝනා කියලා එකක්. සෙනෙහවන්තේ ඔබ දන්නවා සමහර අවස්ථා මෙවැනි ඒවලට ඉඩ දීලා සමහර අය ආත්මික ජීවිතේ වට ගන්නවා. කියන්නේ ජේසුස් වහන්සේ ආපත් හාලෙලූයා. කියන්නේ හාලෙලූයා. හාලෙලූයා. කියන්නේ හාලෙලූයා. සෙනෙහවන්තේ ඔබ දන්නවද? නමුත් ස්වාමීන් වහන්සේගේ බලය දකින්න පොළවේ තිබෙන එකම දේ තමයි ස්වාමීන් වහන්සේට තිබෙනා යාච්ඡාව. අන්න එතන බලය තිබුණා. දැන් ඔබ දකිනවා මේ සේවය ආරම්භ කළා සෙනෙහවන්ත පීඩාවල් එන්න ඇති. වෙඩි තියන්න ඇති සෙනෙහවන්ත පිස්සන් යන්න ඇති. නමුත් ඔබගේ ස්වභාවයේ සෙනෙහවන්ත මොනවද ඔබේ පාස්ටර් කරේ පාස්ටර් හැමදාම උදෑසන දැන ගහගෙන හිටියා. සෙනෙහවන්ත සභාව පල්ලෙහාට ගියේ නෑ. එන්න සභාව ඉස්සරහට ගියා. ඔබ දන්නවද ඔබගේ ජීවිතය පල්ලෙහාට යන එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. වැටෙන එක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. සෙනෙහවන්තේ දෙවියන් වහන්සේ ඕනේ දිනපතා ඔබ ඉස්සරහට ගිහලා ඔබ දෙවියන් වහන්සේගේ මහිමය මේ ලෝකෙටම පෙන්වන්න. ඔබගේ අසල්වාසීන්ට පෙන්වන්න. ඔබගේ යාළුවන්ට පෙන්වන්න. ඔබගේ හිත මිත්‍රාදීන්ට පෙන්වන්න. ඔබගේ නෑදෑයන්ට පෙන්වන්න. හාලෙලූයා. නමුත් සෙනෙහවන්ත අද දන්නවද යක්ෂය අතුල් වෙලා තිබෙනවා තැන් වලට. මොකද මෙතනට ඇතුල් වුණේ සභාවේ යාච්ඡාව වැටුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා 12 වෙනි පරිච්ඡේදයේ සෙනෙහවන්තේ 5 වෙනි පදේ එබැවින් පේතුරු සිරගේ රැකවල් කරන ලද්දේ නමුත් සභාව ඔහු දේසා දෙවියන් වහන්සේ උදක්ම යාච්ඡා කළේ. ඔබ දන්නවා සභාව ආව පසුතැවිල්ලට. සෙනගාව පසුතැවිල්ලට. ඔබ දන්නවා සෙනෙහවන්තේ යාකෝබ් අල්ලද්දී පේතුරු හිටියා. නමුත් කියන්නේ යාකෝබ් අල්ලගත්තාම සභාව ඔහු දේසා යාච්ඡා කළා කියලා කියන්නේ නැහැ. සෙනෙහවන්තය. නමුත් ඊට පස්සේ පේතුරු අල්ලගත්තට පස්සේ සභාව තේරුම් ගත්තා මෙහෙම ගියොත් අපේ ඔක්කොම නායකයෝ නැති වෙනවා. සභාව ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා. අපි දැන් මේක නිකන් ඉඳලා බෑ. අපි යමක් කරන්න අවශ්‍යයි. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ දෙවියන් වහන්සේගේ මූණස වෙන එක. දෙවියන් වහන්සේ උපකාර ලබා ගන්න එක. සභාව ඇරේන්ජ් කරා සෙනෙහවන්තේ ප්‍රෑම් මීටින් එක. හalleluya. සභාව තීරණය කර අපි යාච්ඡා කරන්න ඕනේ. සෙනෙහවන්තේ පේතුරු නිදාගෙන ඉද්දී සභාව යාච්ඡා කරන්න ගත්තා. හalleluya. සෙනෙහවන්තේ වඩ ඕනද ඔබගේ ජීවිතේ නැති වෙච්ච දේවල් ගේන්න. ඒ සුවය ගේන්න. වෛද්‍යවරු ළඟට යද්දී මවිත වෙන දේවල් අහන්න ඔබට ඕනද? ඔබගේ ආර්ථිකය තුල සෙනෙහවන්ත ඔබගේ දැන් ව්‍යාපාරය කඩා වැටලාද? ණය දුරුස් වලට පත් වෙලාද සෙනෙහවන්තේ? ඒ වගේම ඔබගේ ජීවිතේ පවුල වල ප්‍රශ්න ඇති වෙලාද සෙනෙහවන්තේ? ඔබගේ ජීවිතේ බලාපොරොත්තු නැති වෙලා ගිහිල්ලා ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ යමක් ආයේ කරන්න නැහැ කියන තැනට වැටලා ඉන්නවද? සෙනෙහවන්ත නැගිටින්න හැපෙන්න පටන් ගන්න යාච්ඡාව සර්වබලධාරී දෙවියන් වහන්සේ සදාකාලටම ඒකාකාරයි. උන්වහන්සේගේ බලය පුත්‍ර නිදහස් කරන්න යනවා. උන්වහන්සේ බලවත් කරන්න යනවා ඒකාන්තයෙන්ම. හalleluya. තේරුම් ගන්නවා යාච්ඡා ඒ තිබෙනවා බලය සෙනෙහවන්තේ. එතන තමයි යක්ෂයා තිබෙනවා මේන් පොයින්ට් එක. හalleluya. එතනට තමයි පහර දෙන්න උත්සාහ කරන්නේ. සෙනෙහවන්ත ඔබ දන්නවා සතුරෙක් රටකට පහර දෙන්න යද්දි ගහද්දී පහර ගහන්නේ මේන්ම තැන මූලික තැන් වලට. යක්ෂයා කිතුරට පහර දෙන්න යද්දී ඔහු ටාගට් කරන්නේ මූලිකම තැන. සෙනෙහවන්තේ ඔබ දන්නවද ඒ තැනට පහර දුන්නාම ඒ ආත්මික තත්ත්වය වැටුණාට පස්සේ සතුර ඇතුළු වුණාට පස්සේ ලේසි නෑ ගැලවෙන්න. ඔබ දන්නවා ඒක. සෙනෙහවන්තේ ඔබ දන්නවද මෙතෝදිස් සභාව ගැන සෙනෙහවන්තේ මේ මෙතෝදිස් සභාවක් කියලා එකක් මේ ලෝකෙ තිබුණේ නෑ. නමුත් එක්තරා තරුණෙක් හිටියා. ඔය යුනිවර්සිටි ගිහලා ආචාර්ය උපාධියක් ලබා ගත්තාම ඔහු ගියා සෙනෙහවන්තය ඇමරිකාවට සුභාරංචි දේශනා කරන්න. ඊට පස්සේ ඇමරිකාවට ගියේ ඔහු කිව්වා ඔහු මේ ආචාර්ය උපාධිය කරන ඇමරිකාවට ගියේ ඔහු කිව්වා ඇමරිකාව ගලවන්න ආව වෙනස් කරන්න ආව මාව දැන් ගලවන්නේ කවුද කියලා. ඔහු හොදන අදාළටපත් වෙලා ඔහු නැවෙනගලා නැවත වරක් එංගලන්තයට එමින් සිටියා. එංගලන්තයේ ඉඳි එක්තරා මිනිහෙක් හිටියා සෙනෙහවන්තේ පියුරිටන් සංවිධානයේ. එක්තරා මෙව අධ්‍යාපනයක් නැහැ. නමුත් ඔහු කිතුනුවේ ඔහු මෙයාට කතා කරගෙන ඉද්දී මේ එන පුත් තරුණයා කිව්වා මම මේ අධෛර්ය වෙලා යන්නේ මගේ රටට කියලා. එතකොට කිව්වා යාච්ඡාව තුළ තිබෙනවා බලය. මේ තරුණයා ආවා සෙනෙහවන්තේ. ඔහු තීරණය කරන් ආවා මම දැන ගහන්න ඕනේ මගේ ස්වාමීන් වහන්සේ කියලා. ඔහු තීරණය කරා පාන්දර 4ට දැන ගහන්න සෙනෙහවන්තේ.
ඇවිල්ලා ඔව් ආපු පහුවදා ඉඳලා ඔගේ ඇඳලඟ පාන්දර 4ට දැනගහගෙන පැය දෙකක් නමස්කාර කරලා පැයක් බයිබලය අධ්‍යයනය කරා කියලා කියනවා. සෙනෙහවන්තේ ඔබ දන්නවද මොහොත විහිළුවට ඔගේ යුනිවර්සිටි එකේ නමක් දීලා තිබ්බා මෙතොඩිස් කියලා. මොකද ඔහුගේ වැඩ පිළිවෙලයි. ඔහු වෙලාවට වැඩ කරන කෙනෙක් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඔට ඒ නිසා විහිළුවට කොල්ලෝ කියනවා මෙතොඩිස් කියලා. සෙනෙහවන්තේ ඔබ දන්නවද මේ විහිළුවට නාම මුළු ලෝකෙම ගියා මේ වෙස්ලි යාචනා කරපු නිසා. හාලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. ඔව් ඇමරිකාව දාලා ආපු ඔහු කිව්වා සෙනෙහවන්තේ මට 12 දිනක් දෙන්න පාපයට බය සෙනෙහවන්තය පාපයට බය අනිත් කිසිම දෙයකට බය නැති 12 දිනක් දෙන්න යාචනා කරන මම මේ ලෝකෙ වෙනස් කරනවා කියලා. ඔබ දන්නවද ඔහු කියපු දේ කරා ඔය ලෝකෙනම ගියා ඒ සභාව. නමුත් අද අපිට වැඩක් නැහැ විවේචනයක්. නමුත් සෙනෙහවන්තේ අද එහෙම දේවල් තිබෙනවද? උනා දන්නවද උනේ එවෙස්සි නැතුව ගියා. ඒ දන නැතුව ගියා. සෙනෙහවන්තේ යාචාව නැතුව යද්දි සතුර ඇතුල් වෙනවා. ඔබ දන්නවද සෙනෙහවන්තේ සභාව තීරණය කරා අපි ඉස්සර හොඳට බලවත්ව හිටියා. අපි ඉස්සර දෙවියන් වහන්සේගේ ආශිර්වාද දැක්කා. ඉස්සර දෙවියන් වහන්සේගේ මහිමය දැක්කා. අපිට කවුරුත් අත තියන්න බය වුණා. අත තිබ්බොත් හිරගෙදර දැම්මොත් දේවදූතයෝ ආවා. අපි එළියට ආවා. පුදුම හාස්කම් සිද්ධ වුණා. අද කොහේ ඒවා? සභාවට තේරුණා අපේ එක දෙයක් වැටුණා. ඒ තමයි අපේ යාචාව. සෙනෙහවන්ත ඔහු යාචා කරන්න ගත්තා. යාචා කරන්න ගත්තේ මොනවද? පේතුරු නිදි. නමුත් සෙනෙහවන්ත එක පාටම දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාපද 12 පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා එවිට ස්වාමීන් වහන්සේගේ දූතෙක් ඔහු ළඟ සිටියේ. හලෙලූයා. ආලෝකයෙන් කාමරේ බැබළුනේ. සෙනෙහවන්ත ඔබ දන්නවද ඔබ යාචා කරද්දී ඔබගේ නිවසේ ඔබ යාචා කරද්දී සෙනෙහවන්ත ඔබේ ගෙදර එතන දෙවියන් වහන්සේගේ මහිමය පිරෙන්න යනවා. හලෙලූයා. ඒ ආලෝකය පැමුණා කියලා කියනවා සෙනෙහවන්තය. හලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. ජේසුස් වහන්සේ යහපත්. ජේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තය මම සභාවට ඇවිල්ලා මම මගේ තාත්තගේ දේශනාවදී මම හිතුවම යාචනා කරන්න ඕනේ කියලා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම සේවයට ආවේ දේව හඬ අහලා. මට ආසාවක් තිබුණා රට යන්න. සෙනෙහවන්තය. සියල් මම රට යන්න බලන්න තමයි සභාවට ආදේව මිහල් වලට සහභාගී වුණේ. මම කතෝලික. මම කතෝලික ඉරිදා දේව මෙහෙට යනවා. මම බදා දෙනවා සුව මෙහෙට. මට තේරුණා මම අහපු දේශනා නෙමෙයි දැන් අහන්නේ වෙනස් එකක්. මම අහන්නේ දැන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, දෙවියන් වහන්සේ සුව කරනවා, දෙවියන් වහන්සේ ජීවමානයි ඒ වගේ දේවල් අහන්නේ. ඉස්සර මම කතෝලික දේවස්ථානයේ ඉඳලා සෙනෙහවන්තේ ගෙදර ගිහිල්ලා අම්මා ඇහුවොත් එimhe මොනවද දේශනා කරේ කියලා මට මතකයක් නැහැ. නමුත් ඔබ අහලා බලන්න සෙනෙහවන්තේ 2000 ආපු දවසේ මොනවද දේශනා කරේ කියලා ඒකත් මම ඔබට කියයි. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. සෙනෙහවන්තේ ඔබ දන්නවද ඊට පස්සේ දැන් මට තේරුණා මේ මගේ ඒ දැන් පල්ලිය ආවට මේක හරියන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මට තේරුණා මේ අහන්න හැම දේශනාවකම ඉස්සර වැඩිම දේශනා තිබෙ යාචාව ගැන. හැම දේශනාවකම යාචාව ගැන කියනවා. ඒ වගේ මම දකින්නවා යාචා කරනවා. මම දවසක් හිතුවා උදේ යාචා කරන්න ඕනේ මාත් කියලා. දවසක් උදේ නැගිට්ටා සෙනෙහවන්තය. නැගිටලා ඉන්න ඇදේම යාචා කරා. කරලා ඊට පස්සේ දැන් මට කරන්න ගත්තට කරන්න දෙයක් නැහැ. හැබැයි ටිකක් ගොඩක් වෙලා ගියා මම ඉස්සර නැගිට්ටා බැලපුවම විනාඩි 5ක් ගිහලා විතර ගිහලා තිබ්බා. ගොඩක් වෙලා කියන්නේ එහෙම. ඉස්සර සුද්ධව පැයදීදී අපි කොහොමවත් විනාඩි 5කටවත් නැහැ. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලූයා. සෙනෙහවන්තේ. හැබැයි කවදාවත් නැති නිකන් ඇතුළට ලොකු සාමකාමී හැඟීමක් ආවා. සෙනෙහවන්තේ. ඊට පස්සේ එදා රාත් මම මේක කළා. ඊට පස්සේ මම නිකම්ම බදාදා පල්ලියට ගියා. දැන් මට ඕනේ මේ යාචාව වැඩි කරගන්න ක්‍රම හොයාගන්න. මම ඊට පස්සේ බලාගෙන ඉන්නවා මෙහෙවන සහෝදරයා කියන වචන ටික, ඒ ගීතිකා ටික, ඒ වගේම දැන් තාත්තා කියලා කියන වචන මේ ඔක්කොම බලාගෙන ඉඳලා දැන් මේවා තමයි පහවදා මගේ වචන ටික. දැන් දිගාර ගන්න ඕනේ දැන් සෙනෙහවන්ත මම මොනවද දන්නව කරන ගණන් කර කර හාලෙලූයා 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 කියලා 10ක් කියන ඊට පස්සේ මහිම වේවා මහිම වේවා මහිම වේවා මහිම වේවා. මේව තමයි මම මුලින් යාචනා කරේ. කියන්නේ ජේසුස් වහන්සේ හව. දෙවනාසේ බලන්නේ පැටර්න් සහ ක්‍රම. දෙවනාසේ බලන්නේ හිත. කියන්නේ ස්වාමීන් වහන්සේ හපල්. හාලෙලූයා. සෙනෙහවන්ත. හැබැයි මේව දිගට යාචනා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඉරිදා කතෝලික පල්ලිය යන කෙනා ඉරිදා කතෝලික පල්ලිය පැත්තට දාලා මේ පල්ලියට ආවා. යමක් දැනුණා ඊට පස්සේ. අද ක්‍රිස්තියානියට දැනෙන්නේ නැහැ මොකද ක්‍රිස්තියානිය යාචනා කරන්නේ නැහැ. කිසි පිබිදීමක් එන්නේ නැහැ ජීවිතේට. සෙනෙහවන්තය. ඊට පස්සේ මේ යාචාව සති දෙක තුනක් කරගෙනදී මට තේරුණා දෙවියන් වහන්සේගේ හඬ මාව කැඳවලා දිවෙන්නේ සෙනෙහවන්තය. මේ රට ගාන ගිහින් යන්න ජොබ් කරන්න මේ දෙවියන් වහන්සේ මාව කැඳවලා දිවි උන්වහන්සේගේ සේවය කරන්න කියලා. හාලෙලූයා. අද බොහෝ ක්‍රිස්තියානි අය දන්නේ නැහැ, බොහෝ අය දන්නේ නැහැ මොනවද කරන්න කියලා. කොච්චර කැඳවීමක් තිබ්බත් ඒක අඳුර ගන්න යන්නෙත් නැහැ. එයා දෙවියන් වහන්සේගේ පාමුල දෙන ගහනකම්.
හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේගේ මහත් කැඳවීම තිබෙනවා. මහා සැලසුම් තියෙනවා. දැන ගහලා බලන්න පාමුල දෙවියන් වහන්සේ පුදුම දේවල් ඔබට එළිදරව් කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. විනාඩි 5න් පටන් ගත්ත මම සේවයට ඇවිලත් නැහැ සෙනෙහවන්ත. තාම හරියට ගැලවෙන්න ලැබලත් නැහැ. නමුත් පැය දෙක තුන දෙවියන් වහන්සේ අභියස යාචනා කරන්න ගත්තා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තය ඔබ දන්නවද? මේ කාලේ එක්තරා දේවදාස කෙනෙක් මගේ හොඳ යාළුවෙක්. මෙයාව අපේ ගෙදරට. අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා මේ වෙනද වගේ නෙමෙයි මේ ගෙදර නිකන් අමුතු වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා කියලා. සෙනෙහවන්තය ඔබ දන්නවද? ඒ දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට තේරෙනවා ආත්මිකයන්ට වෙනවා. සමහර තැන් වලට ගියාම හරිම අන්ධකාරයි. ලයිට් දැම්මත් අන්ධකාරය පාටයි. එතන දැක්කම කිව්වා කිය මේ පවුල වල කිසිම සාර්ථකත්වයක් නැහැ කියලා සෙනෙහවන්තය. ඔබ දන්නවද ඒක තමයි යක්ෂයාගේ බලපෑම. ඔබ දන්නවද මේ සිස්ටර් ඉනෝ සිස්ටර් ඩෝරින් අහලා බලන දවසක් ඒ රාත්‍රියේ මගේ ගෙදරට ගිහිල්ලා එයා මට කිව්වා මේ ඒ කාලේ මම සේවය කරන කාලේ අනේ බ්‍රදර් සඳු මේ අපේ ඉස්සරහ ඉඩම තියෙනවා ගේ හදා ගන්න බෑ කියලා නේද? සමහර භූමිය වල හදන්න බෑගේ. ඊට පස්සේ දා රෑ සෙනෙහවන්තේ ඔබ දන්නවද කට්ට කලුවරේ ඒ වත්තට පැන්න සර්පා ඉන්නවද දන්නෙත් නැහැ. එයාත් එක්ක යාචනා කළා. සෙනෙහවන්තේ එයා පල්ලියට ආවා. ජේසුස් වහන්සේ පිළිගත්තා. එයාගේ ස්වාම පුරුෂයාව ඔබ දන්නවද ඒ අවුරුදු ගාණක් හැදෙන්නේ නැහැ තැන මුදලුත් නැතුව ලස්සන නිවසක් හැදුනා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. සමහර තැන් සෙනෙහවන්තේ හිර වෙලා කිසිම දෙයක් හරියන්නේ නැහැ. කිසිම දෙයක් කරන්න බෑ. නමුත් ඔබ දන්නවද සභාව යාචනා කරද්දී ආලෝකය ආවා. සෙනෙහවන්ත ඔබ දන්නවද ඔබ යාචනා එක්තරා අවස්ථාවකදී එක මිනිස්සුන්ට ඕනුනා එක ඉඩමක් ගන්න සෙනෙහවන්තය. ඒ ඉඩමේ ලොකු මේ එයාට බිස්නස් එකකට හොටෙලයක් හදන්න වගේ. නමුත් මේ අය සූදානම් නැහැ මේ ඉඩම විකුණන්න මේ ගේ විකුණන්න. ඊට පස්සේ මේ මිනිස්සයා ගිය ශාස්ත්‍රකාරයෙක් ළඟට ඒ ශාස්ත්‍රකාරයා සෙනෙහවන්තය ඔහු ඔබ දන්නවද ආත්මයෙන් ගිහිලා ඒ කියන්නේ ඔහු මේ යක්ෂ ආත්ම පාවිච්චි කරලා භූමිය වලට ගිහිලා සාප කරනවා. ඔහු මේ කරන්නේ රාත්‍රියේ. සෙනෙහවන්තේ මේ රෑ 12ට එකට මේ වගේ කාලෙදී. ඔහු දැන් මේක බාරගත්තා ලොකු මුදලකට. නමුත් සෙනෙහවන්තේ මේක වෙන්නේ නැහැ. අර මිනිස්සු එන්න ප්‍රීතියෙන් ඉන්නවා. අර මිනිස්සු එන්න සමාදානෙන් ඉන්නවා. ඊට පස්සේ අර මිනිස්සු කො මුකුත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු මට ඉඩම දෙන්නෙත් නැහැ නේ කියලා. එයා කිව්වා පුදුම දෙයක් නේ. මම කොච්චර ඉඩම් වලට යනවද මේ විදිහට සාප කරන්න. නමුත් මේ වත්තට මට යන්න බෑ. මේකට යන්න බෑ. මට පිච්චෙනවා. මට පේනවා මේක ඇතුලේ ලයිට් තියෙනවා කියලා. ලොකු ගින්දර ලයිට් වගේක් තියෙනවා කියලා. මට බලන්නත් බැරි. සෙනෙහවන්තය ඊට පස්සේ හොයලා බැලුවා මොනවද කියලා. ඔබ දන්නවද මේ ගෙදර බයිබල් ස්ටඩි එකක් වෙනවා. මේ පවුල හැමදාම රාත්‍රී යාචනා කරනවා. මේගොල්ලෝ දේවස්ථානට යනවා පවුලක්. හාලෙලූයා. ඔබ දන්නවද ඔබගේ නිවසේ ඔබගේ පවුලේ ඔබගේ භූමියේ ඔබගේ ජීවිතේ යාචනා වෙද්දී ඔබට නොපෙනුනාට ඔබගේ ඇස් වලට දෙවියන් වහන්සේගේ මහිමේ ඒ තැන් වලට ගලාගෙන එනවා. ඒ වලට බැස එනවා. හාලෙලූයා. මිනිස්සු යාචනා කරද්දී ඇස් දෙකෙන් කියන්න පුළුවන්. කියන්නේ ජේසුස් සමහර ඉන්නෝනේ ඉස්සර මේ දැන් වගේ නෙවෙයිනේ මූණ බලලා කියන මොනවද ලෙඩේ කියලා. අපිටත් කියන්න පුළුවන් මූණ බලද්දී ඔබ යාචනා කරනව නැද්ද කියලා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. සමහරගේ යාචනාව සීල සත්වයේ නිදුක්කත්තා වගේ. හරිම ලේසි. මිනිස්සුයි මදුරුවෝයි මැස්සෝයි මොනවද වචනයකට කියලා කියනවා සර්පයව දාපුවම අතරින් දෙපා මෝඩයා කියලා. එහෙම කියද්ද සීල සත්වයේ නිදුක්කත්තා කියලා. ඒ කියන්නේ සර්පයන් නිදුක් වෙත්වා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කිය. හරිය හරි ලේසි එකපාර සමහරගේ යාචනා කරන ස්වාමීන් මම බාරයි ගෙදර බාරයි කොබාරයි ආමෙන් කියදී වැටලා ඇඳේ. හලෙලූයා. සෙනෙහවන්තේ අද සභාවට ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ බලය එද්දී ඔබ තුල තියෙන පුදුම බලයක්. ඒක ගලන්න යනවා හැම තැනම. එක්තරා මාත් එක අංකල් කෙනෙක් හිටියා. එයා මේ පල්ලියට හරිම ආදරේ. එයා ඉස්සර කියනවා එන්න මාත් එක්ක විසිටින් යන්න කියලා. එයාගේ පුට් සයිකලේ මාව දාගෙන යනවා විසිටින්. සෙනෙහවන්තය. මෙයා පාස්ටර් කෙනෙක් නෙවෙයි. මෙයා දැහිලිවන්තය. නමුත් මෙයාගේ ඥාති කට්ටිය මේගොල්ලන් ගෙදරට එද්දී වත්තෙන් එළියට මේගොල්ලන්ගේ ගේට් එකට දාලා තියෙන මේ බම්බු. මේ බම්බු ටික උස්ස ගන්න බැරුව ගියා කියලා ඒ පවුල් එක්කෙනෙක් එතරම් කෑ ගහගෙන ඇදලා වැටුණලු. මොකද මේ පුද්ගලයා සෙනෙහවන්තය වයසයි. නමුත් යාචනා කරන මිනිස්සෙක්. ඒ නිවස තුළ දෙවියන් වහන්සේගේ මහිමේ තිබුණා. හලෙලූයා. ඔබ දන්නව සෙනෙහවන්තය අද සභාව යාචනා කරද්දී මේ මහිමේ ඔක්කොම නැති වෙලා ගියා. යාකෝබ්ලට පැහැර වැදුනා. යාචනා නොකරද්දී. නමුත් පේදුරුට මරන්න දැන් ලෑස්ති කරලා තියෙන්නේ. යාකෝබ් මැරුවා වගේ දැන් පේදුරුව මරන්න යන්නේ. සෙනෙහවන්ත පේදුරු දන්නවා දැන් මේක වෙන්න යන්නේ. ඒ නිසා යාකෝබ් බේරුන්නේ නැත්තම් මං කොහොමද බේරෙන්නේ කියලා හුණි දාගෙන ඉද්දී සෙනෙහවන්තේ එක් සභාව තීරණය කරා මේක අපි වෙනස් කරන්න ඕනේ. ඔබ තීරණය කරන්න ඕනේ සෙනෙහවන්තේ නැති වෙච්ච දේවල් ගේනවද නැත්තම් ඒව නැති කර ගන්නවද කියලා.
එදා යාච්ඡා කළේ නැත්තම් මුකුත් වෙන්න යන්නේ නැහැ. යාකෝබ් වගේම පේදුරු මැරෙන්න යනවා. ක්‍රියාපොත මේ 12 පරිච්ඡේදයේ වෙනස් වෙන්න යනවා. පේදුරු ගිරණ වෙනස් වෙන්න යනවා. නමුත් සභාව යාච්ඡා කරන්න ගත්තා. සෙනෙහවන්තේ ඔබ දන්නවද? ඔබ ඉන්න තත්ත්වය වෙනස් කරලා ඔබගේ නැති වෙච්ච දේවල් ගේන්න නම් සෙනෙහවන්ත තියෙන එකම දේ තමයි දෙවියන් වහන්සේගේ පාමුල වැඩෙන එක. හalleluya. ඔබ දන්නවද? සෙනෙහවන්තේ ඇවිල්ලා කාමරේ බැබළුනේ ඕ පේදස්ගේ ඇලයට ගසා ඕ පුබුදුවමි. ඔබ දන්නවා සෙනෙහවන්තේ අද ක්‍රිස්තියානි ජීවිත ඈලි මෑලි වෙලා තිබෙනවා. සභාවට යන්න බැරිද? දිග ගොඩක් වෙලා යාචා කරන්න බැරිද? සෙනෙහවන්තේ බයිබලේ කියවන්න බැරිද? නිින්ද යනවද? පාපයත් එක්ක සෙනෙහවන්තේ ජය ගන්න බැරි න ะ? ඒ කියන්නේ පිබිදීමක් නැහැ. නමුත් මෙතන දේවදූත ඇවිල්ලා මේ නිදා හිටපු කවුද? පේදුරුව පිබිදෙව්වා කියලා කියනවා. ඔබ දන්නවා සෙනෙහවන්තේ දැන ගහලා පටන් ගන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ පුබුදවන්න යනවා. Hallelujah. Hallelujah. මේ පුදුනවා කියලා කියන සෙනෙහවන්තේ දෙවියන් වහන්සේ ආත්මික රිවයිවල් එකක් ආත්මික විප්ලවයක් දෙවියන් වහන්සේ ඔබතුල ඇති කරන්න යනවා. ඒ බන්ධන කඩලා දාලා ආත්මික දෙවියන් වහන්සේගේ අභියසන දුවන්නා වූ දෙවියන් වහන්සේ කැමැත්ත කරන්නා වූ දෙවියන් වහන්සේගේ බලවත් මිනිස්සු ඔබතුලින් එළියට ගෙන්න යනවා උන්වහන්සේ. Hallelujah. සෙනෙහවන්ත ඔබ දන්නවද ඊට පස්සේ පුදුම ඉක්මනින් නැගිටින්නයි කියසේ ඔහුගේ දම්වැල් අත්වලින් ගැලවි වැටුනේ. ඔබ දන්නවද දම්වැල් වැටුනේ කවුරුත් ගලවලා නෙමෙයි. සෙනෙහවන්ත දම්වැල් වලට කවුරුත් ගෙනල්ලා මිටියක් ගෙනල්ලා යකඩ ගෙනල්ලා ගහලා කැඩුවා නෙමෙයි සෙනෙහවන්ත. ඉබේ ඔබ දන්නවද ඔබ හිර වෙලා තිබෙනවා සියලු බන්ධන බලපෑම් මේ ඔක්කොම ඉබේ ඔබගේ ජීවිතේ කැඩිලා ඔබ නිදහස් වෙන්න යනවා. ඔබ කොතන හිටියත් සමහර අය ණයවල හිර වෙලා සමහර අය රෝගවල හිර වෙලා සමහර අය බෑගම් වල හිර වෙලා මේ හිර වෙච්ච දම්වැල් දෙවියන් වහන්සේ කඩන්න යනවා. Hallelujah. Hallelujah. දූතයා හොට කතා කොට ඉගඩිය බැඳ වහන් දමා ගන්නෑ කීවේය. ඔව් එසේ කළේය. නුඹේ සලුව ඇඟලාගෙන මා පස්සේ වරෙන්නේ ඔහු කීවේය. ඔහු පිටත් ඔහු පස්සෙන් ගිය. දූතයා විසින් කරන ලද දේ ඇත්තක් බව ඔහු නොදෙන තමා දර්ශනයක් දකින්නේ සිටුවේ. සෙනෙහවන්තේ ඔබ දන්නවද ඔබ දෙවියන් වහන්සේට යාචනා කරද්දී ඔබ විසින්ම ඔබ මවිත වෙන්නා වූ දේවල් මේව ඇත්ත කියලා හිතා ගන්න බැරි දේවල් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට කරන්න යනවා. Hallelujah. Hallelujah. කියන්නේ ජේසුස් වහන්සේ යහපත් කියලා. ජේසුස් වහන්සේ යහපත් කියලා කියන්නේ. Hallelujah. ඔබ මවිත වෙන්නා වූ දේවල් සෙනෙහවන්ත අනිත් අය මවිත වෙන්නා වූ දේවල් නෙමෙයි. ඔහු හිතනවා මේ මම දර්ශනයක් දකින්නේ. මේක ඇත්ත නෙමෙයි. මේක හීනයක් කියලා. ඇයි ඔහු නිදහස් වෙලා තිබෙනවා. ඔහු කවදාවත් හිතුවේ නැහැ ඔහු ගැලවෙයි කියලා. ඔහු හිතනවා මේක නිදහස්. ඔබ දන්නවා සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ බලය ඔබ ඉන්න තැන් ගැන ඔබ පුදු වෙන්න යන මම මෙහෙම ඉපදුනේ. මම මෙහෙම හිටියේ. නමුත් අද මම මෙහෙම ඉන්න යන්නේ. Hallelujah. Jesus. වදනා ස්වාමීන් වහන්සේ යහපත්. දෙවියන් වහන්සේ ඔබ මවිත වෙන දේවල් කරන්නට යනවා. ඔබ මවිත වෙන දේවල් දෙවියන් වහන්සේ කරන්නට යනවා. Hallelujah. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ සභාව ආරම්භ කරපු ඒ වගේම අද මේ වගේ ජීප් එකක ගිහලා මේ වගේ සේවයක් ලංකාව පුරා කරන ඔබගේ පාස සෙනෙහවන්ත කාලයක් පාරේ වැඩිච්ච කෙනෙක්. අද සෙනෙහවන්ත එදා ඒ අය දැක්කනම් ඒ අද මවිත වෙන්න යනවා. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. Hallelujah. කියන්නේ ජේසුස් වහන්සේ යහපත්. සෙනෙහවන්තේ සභාවේ හිටියා සමහර අය සෙනෙහවන්තේ අපි මේ පොල් කොට උඩ මේ දේව මෙහෙල් කරද්දී එයයි දැන් ආයෙ සභාවට ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා අද සභාව දකිද්දී පුදුමයි කියලා. සෙනෙහවන්ත ඔබ දන්නවද මේ ජීවිතේ දෙවියන් වහන්සේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු තමයි වෙනස් වෙන්නේ. සෙනෙහවන්ත අපි අතාරිනවා. අපි හිතනවා අපිට බෑ. අපිට කාර්යබහුල අපිට මේ වැඩ ඉම්පෝර්ට් කරගන්නවා සෙනෙහවන්ත. මේ ලෝකේ දේවල් ඉම්පෝර්ට් කරගන්නවා. මුදල් ඉම්පෝර්ට් කරගන්නවා. රස්සාව ඉම්පෝර්ට් අපි ඒව කරන්න ඕනේ. අපේ ව්‍යාපාර කරන්න ඕනේ. අපේ රස්සාව කරන්න ඕනේ. අපේ සේවය කරන්න ඕනේ. නමුත් සෙනෙහවන්ත මේවා එකක්වත් දුවන්නේ අපේ බලෙන් නෙමෙයි. මේ ඔක්කොම ඉස්සරහට යන දෙවියන් වහන්සේගේ බලයෙන්. සෙනෙහවන්තය. හalleluya. හalleluya. සමහර මංගල් වලට මම දැකලා තියෙන ලොකු ගස් සිටවලා තියෙනවා. ඒ ගස් සිටවලා තියෙදි මේක හිතනවා මේ එතනම පැලවෙච්ච ගහක් කියලා. නමුත් ටික දවසකදී මේ ගහ වෙලෙනවා. ඇයි දන්නවද? මේ ගහ වෙන තැනකින් මේ යටින් කපාගෙන ඇවිල්ලා හිටවලා තියෙන්නේ. ගහ කොච්චර උඩ හොඳට ශක්තිමත් අතු තිබ්බත් මේ ගහට කොච්චර වතුර දැම්මත් මේ ගහේ මුල නැහැ. ඒ නිසා ගහේ පවතින්නේ නැහැ. සෙනෙහවන්ත ඔබ දන්නවද? කිතුණු වගේ මුල තමයි දෙවියන් වහන්සේ තිබෙන සම්බන්ධතාවය. ඒක නැත්තම් අනිත් ඒවා කිසි දෙයක් කොච්චර ලස්සන තිබ්බට හරියන්නේ නැහැ. ඒ තමයි දැන. අනිත් ඒවා කොච්චර වැරදුනා දෙවියන් වහන්සේ හරි ගස්සන්ට යනවා.
මුල හරියට තියෙනවා නම් මුල බේරලා තියෙනවා නම් අරත්ත කප්පහම තවත් එක්ක එන්න යනවා අනිත් පැත්තෙන්. හලෙලූයා. මේ අත්ත වේලෙදි මේ පැත්තෙන් අත්තක් එන්න යනවා මුල හොඳට තියෙනවා නම් සෙනෙහවන්තේ ඔබගේ ජීවිතේ කොච්චර පරාජය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මුල හරි තැන තියෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන ඔප්ෂන් එක. දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන මාර්ගය. මුල යෝනේ. අතු නෙමෙයි, ගෙඩි නෙමෙයි. හලෙලූයා. ඒකේ තියෙන මල් නෙමෙයි, ඒකේ මුල. සෙනෙහවන්තේ මම අපේ වත්තේ අඹ ගහක් හිටවලා තිබුණා. මේ අඹ ගහ හොඳට හැදිගෙන ඉඳි මම හාවා කැදුවා හාව ඇවිල්ලා මේ ගහේ වටේ සෙනෙහවන්තේ මේව කෑවා. ඒ පොතු කෑවා. ඊට පස්සේ මම පස් ටිකක් ගහලා කොහොම හරි තියාගෙන යද්දී සෙනෙහවන්තේ මාස දෙක තුනක් ඇද්දි කොහොම හරි මේ ගහ මැරලම ගියා. ඒ දන්නවද? මූල හොඳට තිබ්බේ නැහැ. අනිත් උඩ ඔක්කොම හොඳට තිබ්බාට. සෙනෙහවන්තේ අපිට සමහරලාට හිතෙනවා අපි වැඩට යනවා අපි මෙහෙම කරනවා අද අපිට යාච්ඡා කරන්න බැරුව ගියා. සෙනෙහවත් අපි අද දෙවියන් වහන්සේට බයිබලයේ කියවන්න බැරුව ගියා වෙන්දා වගේ අපි එහම හිතනවා නෑ ඔක්කොම හොඳට යනවනේ ප්‍රශ්නයක් නෑ දෙවියන් වහන්සේ අපිත් එක්ක තරහත් නෑ දෙවියන් වහන්සේ මුකුත් අපිට කරන්නෙත් නෑ මුකුත් ප්‍රශ්නත් නෑ අපිට එහම හිතෙනවා සෙනෙහවත් නමුත් ඔබ දන්නවා අර ගහ මං හිතුවා කොහොමද හදා ගන්න පුළුවන් කියලා නමුත් ඒ ගහ මැරුණා මේක යක්ෂයාගෙන් එන්නේ අපි දන්නේ නෑ ඒක පහුවදාත් ප්‍රශ්නයක් වුණේ නෑ ඊට පහුවදාත් ප්‍රශ්නයක් වුණේ නෑ මාසයක් ගිලත් ප්‍රශ්නයක් වුණේ නෑ නමුත් මාස දෙකක්දී ඒ ගහ මැරලා ගියා සෙනෙහවත් ඔබ දන්නවද අපේ ජීවිතේ සමහර දේවල් අපි ගන්නවා සුළුවට ඔබ දන්නවද අපේ ජීවිතේ මූලික දේ සෙනෙහවන්තේ අනිත් කිසි දෙයක් නෙවෙයි අනිත් දේවල් සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ. එක්තරා අවස්ථාවකදී කිව්වා මේ කෙනෙක් මාත් එක්ක ලොකෝ මේ ලංකාවේ යන අයට නම් හරි නෑ. දුක් විඳින්න වෙන්නේ මේ රටේ හිටියොත් එimhe කණ්ඩ හම්බෙන්නේ නැහැ කියලා. මං කිව්වා හරි ලංකාවේ ගිහලා මුහුදේ මාළුවෙක් අල්ලගෙන ගිහලා එංගලන්තෙන් මාළුවෙක් අල්ල ගන්න කියලා. අල්ලලා බලන්න දෙන්නගේ මොකද වෙනස් කියලා. ලංකාවේ මාළුවා කෙට්ටුද කියලා ඇහුවා. කියන්නේ ජේසුස් වහන්සේ ආපහු. හලෙලූයා. එංගලන්තේ මුහුදේ මාළුවා ලංකාවේ මාළුවා කිසි වෙනසක් නැහැ. ඇයි ඒ දෙවියන් වහන්සේ එක්කෙනයි. උන්වහන්සේ කියන ආකාශයේ පක්ෂීන් බලන්න වපුරන්නෙත් නැහැ, කපන්නෙත් නැහැ, අටු රැස් කරන්නෙත් නැහැ. ස්වර්ගයේ දෙවියන් වහන්සේ පෝෂණය කරනවා. කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ දෙවියන් වහන්සේ කෙනා. හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේත් එක්ක කරනවා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. සෙනෙහවන්තේ ඔබ දන්නවද මේ පේදුරු මවිත වුණා. පේදුරු පුදුමයටපත් වුණා. ඒ වගේම සෙනෙහවන්තේ බයිබලයේ කියනවා 9 පදයේ දූතයා විසින් කරන ලද දේ ඇත්තක් බව හුරු නැදෙන තමා දර්ශනයක් දකින්නේ සිටුවේ. ඔහු පළවෙනි දෙවෙනි මුරපල් පසුකොට නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. සෙනෙහවන්තේ ඔබ දන්නවද සභාව යාච්ඡා කරනවා මොනවද දන්නවද උනේ පළවෙනි දොරටුව පාස් කරා දෙවෙනි දොරටුව පාස් කරා. ඔබ දන්නවද මේක සෙනෙහවන්තේ රෝම රාජ්‍යය. මේ දොරටුවේ ඉන්නවා සෙබළු. එතකොට මේ දොරටු පාස් කරන් යන්න බෑ කාටවත්. අසු වෙනවා. නමුත් සෙනෙහවන්ත මේ පේදුරු දොරටු පාස් කරගෙන යනවා කාටවත් පේන්නේ නැහැ. ඔබ දන්නවද කවුරු ඔබට විරුද්ධව නැගී සිටියත් දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගමන් කරද්දී දෙවියන් වහන්සේ මිනිස්සෙක් ගමන් කරද්දී කාටවත් බෑ ඕට විරුද්ධව නැගිටින්න. ඔව්ව නතර කරන්න. හලෙලූයා. පේදුරු යනවා මුරගාවල් ළඟේ. නමුත් කවුරුත් දන්නේ නැහැ. මේ පේදුරුගේ අවතාරයක් නෙමෙයි. මේ පේදුරුගේ ආත්මය නෙමෙයි. පේදුරු යනවා. නමුත් කවුරුත් දකින්නේ පළවෙනි මුරකාව ඇරියා දෙවෙනි මුරකාව ඇරියා. සෙනෙහවත් රෝම සොල්දාදුන් විසින් දානවා සතුරන්ගේ බේරෙන ලොකු ගේට් එකක්. ඒක හරින්න බෑ කිසිම කෙනෙක්ට. සෙනෙහවත් ඔබ දන්නවද? නමුත් මේ දේවදූතයත් එක්ක ඇවිදින්දී මේ ගේට්ටුව ඉබේ ඇරෙන්න ගත්තා. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. මෙච්චර කල් වැහිලා තිබෙනා දොරටු කාටවත් අරින්න බෑ කියන දොරටු වැහිලා තිබෙනා ගර්භාෂ දෙවියන් වහන්සේ විවෘත කරන්න යනවා. විවාහ වෙන්නේ නැහැ කියලා කියනවා සෙනෙහවත්. දෙවියන් වහන්සේ දෙන්න යනවා සුදුසු සහකරුවන් සුදුසු සහකාරිය මේ ගේට්ටුව කවුරුත් දාලා ඇරියේ නෑ මේ සෙනෙහවත් මෙතන තිබුණා වූ ඒ ගේට්ටුව ඒක ඉබේ ඇරුණේ මේ ඉබේ දෙවියන් වහන්සේගේ බලය ඒක තමයි දෙවියන් වහන්සේගේ බලය කියලා කියන්නේ සෙනෙහවතේ ඔබ හිතන්නේ අවශ්‍ය වෙන්නේ මෙච්චරයි මේ ඔක්කොම හාස්කම් වෙන්න හේතුව මොකද ඒක කට්ටිය යාචාවේ හලෙලූයා හලෙලූයා ඔබ දන්නවද එන ඔබ යාචා කරොත් කොච්චර දේවල් දෙවියන් වහන්සේ කරන්න යනවද ස්වාමීන් වහන්සේ හපත් හලෙලූයා සෙනෙහවන්තේ මැරෙන්න ගිය පේදුරු ආයෙ ගත්ත සභාව ඇදලා මැරෙන්න දුන්නේ නැහැ සෙනෙහවන්තේ සභාව තුළ ලොකු පිබිදීමක් ආවා ඒ වගේම කියනවා 12 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ හෙරෝද් ගැන හෙරෝද් රජුගේ ගැන ඔහු තීර්සා සීදෝන් වැසියන්ට ඉතා කෝපව සිටියේ ඔහු තමුන්ගේ රටට රජුගේ රටේ පෝෂණය කරනු ලැබෙමින් එක්සිත් ඔහු ළඟට ඇවිත් රජුගේ ඇමතියා වන බ්ලාදුස් මිත්‍ර කරන සමාදාන ඉල්ලුවේය. නියම දවසක හෙරෝද් රාජභවන පැළඳගෙන සිංහාසනේ පිටේ හිඳ ඔවුන්ට ප්‍රසිද්ධ කතාවක් කළේය. සෙනග හඬනගා කතා කොට මේක මිනිස්සෙගේ හඬ නොව දෙවි කෙනෙක්ගේ හඬවයි කීවේය. ඔහු ගෞරවය දෙවියන් වහන්සේ නුදුන් බැවින් ස්වාමීන් වහන්සේගේ දූතෙක් එකිනෙකට ඔහුට පහර දුන්නේය. ඔහු පණුවන් විසින් කන් ලැබුව මැරුණේය. සෙනෙහවන්තය ඔබ දන්නවද
12 පරිච්ඡේදයේ 19 වෙනි පදයේ කියනවා හෙරෝද් ඔහු සොයා සම්බුණු කල රැකවලුන්ගේ විචාර ඔහු මරන්නට අනකොට යුදෙන් කායිසයට ගොස් එහි නැවත සිටියේ. මරන්න ගිය හෙරෝද් පැනලා ගියා. සභාව පැනලා ගියේ නෑ. හෙරෝද් පැනලා ගියා. බය වෙච්ච පාර. අවසානයේ වෙන තැනකෙද්දී හෙරෝඩ්ට පහර දීලා හෙරෝද් මැරුණා. සභාවට විරුද්ධ නැගිට. සභාවට මොන දේවල් නැගිට්ටා. ජේසුස් වහන්සේ කෝ මගේ සභාව මම ගොඩනගනවා. සභාව හැබැයි ගොඩනගන්න සභාව යාචනා දෙන්න ඕනේ. සභාවට විරුද්ධ නැගිට එදා යාකෝබ් මැරුණා. සෙනෙහවත් ඒක දේව කැමැත්ත නෙමෙයි. සෙනෙහවත් එතන මැරෙන්න තිබ්බේ හෙරෝද්. හැබැයි සභාව යාචනා කරන්න තිබ්බා. නමුත් පේදුරු අල්ලගත්ත දැන් සභාව තීරණය කර අපි යාචනා කරන්න. සෙනෙහවත් ප්‍රමාද වෙන්න එපා. අද තීරණයක් ගන්න. මගේ ජීවිතේ මොන දේවල් ආව කොච්චර මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරත් කොච්චර මගේ ගෙදර වස්තු වලින් පිරෙව්වත් කොච්චර මාව දේවල් වලින් නිලතල වලින් පිරෙව්වත් මගේ දැන හැම දවසකම මම වරද්දන්නේ නැතුව මගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිනේ නමන්ට යනවා. මම දෙවියන් වහන්සේ යාචනා කරන්නට යනවා. හලෙලූයා. ඔබ දන්නවද හෙරෝද් පවා මැරලා ගියා. යක්ෂයාට පහර දුන්නා දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ බලය ගලාගෙන යනවා. ඔබ දෙවියන් වහන්සේට යාචනා කරලා අපි නැගිටිමු ස්වාමීන් වහන්සේගේ අභියස. අප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේ මොහොත මේ අලංකාරම දෙවියන් වහන්සේ යහපත්. හලෙලූයා.